දැන් මෙවර 11 වසර ළමයිගේ දැන් අපි ඊළඟ අවසානයේ තියෙන ඔය කුඩා පාඩම් කීපයක් යටතේ අපි සාකච්ඡා කරගෙන ගියා. දැන් ඒකේ ෆොටෝෂොප් එහෙම නැත්නම් ජිම්ප් මෘදුකාංගයේ ක්‍රියාකාරීත්වයන් පිළිබඳව නිර්මාණකරණය පිළිබඳ ලොකු අවබෝධයක් විභාගෙදි බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ ටූල්ස් වලින් කෙරෙන කාර්යයන් පිළිබඳව අවබෝධයක් ලබා ගන්න. ඊළඟට ඔයගලන්ට තියෙන්නේ ද්විමාන සජීවීකරණය. එහෙම නැත්නම් අපි කියනවා 2D ඇනිමේෂන් එක. දැන් ද්විමාන සජීවීකරණයක් කියන්නේ අපි වස්තු එහෙම නැත්නම් රූප වෙන්න පුළුවන්, වස්තු වෙන්න පුළුවන්. ඒ සජීවි දර්ශන නෙමෙයි. මේවා නිශ්චල අංග විදිහට තමයි අපි සැලකෙන්නේ. එතකොට මේ නිශ්චල අංගයක් එහෙම නැත්නම් යම් හැඩයක් වෙන්න පුළුවන්, යම් අකුරු රටාවක් වෙන්න පුළුවන්, යම් ස්ථීර රූප සටහනක් වෙන්න පුළුවන්. මේවා චලිතයක් සහිත එහෙම නැත්නම් යම් ක්‍රියාදාමයක් සහිත ක්‍රමවේදයකට සකස් වෙච්ච ඒවා නෙමෙයි. එතකොට යම් අපි නිර්මාණවලදී අපිට පුළුවන් මේ අක්ෂර, ඒ වගේම වස්තු හැඩතල, ඒ වගේම මේ රූප සටහන් වෙනුවෙන් යම් ක්‍රියාකාරීත්වයක් එහෙම නැත්නම් යම් චලිත ක්‍රමයක් ඇති කරන්න. එතකොට දැන් මේ වගේ චලිත ක්‍රම ලබා දීම ගොඩක් වෙලාවට ඔයගොල්ලෝ පුරුදු වුණා PowerPoint කියන විෂය එකක යටතේ. එතකොට මේ PowerPoint කියන විෂය එකක යටතේ සීමාවක් සහිතව ඒකේ දීලා තියෙන විෂය දීලා තියෙන යම් චලිත ක්‍රියාවන් වලට පමණක් සීමා වෙන පරිදි සජීවීකරණයක් පිළිබඳව මූලික අවබෝධයක් ස්ලයිඩ් මත ලබාගෙන තිබෙනවා. නමුත් අපි වෘත්තීය මට්ටමට එනකොට ඒ වෘත්තීය මට්ටමේදී සජීවීකරණයක් තමන්ගේ කැමැත්ත පරිදි තමන්ට කැමැති චලිතයකට අනුව සිදු කරන්න පුළුවන් හැකියාව පවතිනවා. ඒ වගේම දැන් මේ විෂය යටතේ ඔයගලන්ට ද්විමාන සජීවීකරණය යටතේ කෙටි ප්‍රශ්නවත් ආවොත් ඒ ප්‍රශ්නෙට මුහුණ දෙන්න ඕන නිසා තමයි මම මේ කොටස ඉටු කරගෙන යන්නේ. මොකද තවත් අපිට මාර්තු වෙනකන් කාලයක් තියෙන නිසා ඒ කොටසුත් අපි සම්පූර්ණ කරගත්තම අඩුම තරමින් ප්‍රශ්න දෙකක් ආවත් ලකුණු දෙකක් එකතු කරගන්න පුළුවන් හැකියාව ලැබෙනවා. එතකොට මේ ද්විමාන සජීවීකරණයේදී අපි ගොඩක් වෙලාවට සිදු කරන්නේ ඒ පණ නැති වස්තු වලට අපිට යම් සජීවීකරණයක් එහෙම නැත්නම් යම් චලිතයක් අලංකාරව ලබා දෙන්න පුළුවන් ක්‍රම පිළිබඳව අධ්‍යයනය කිරීමක් විදිහට. එතකොට අපි අර්ථකථනයට ගියොත් පාඩමේ නම දාගන්න ඊටාම කෙටි පාඩමක් තියෙන්නේ ද්විමාන සජීවීකරණය. දැන් ද්විමාන සජීවීකරණයක් කියන්නේ අපි අර්ථයක් විදිහට ගත්තම යම් වස්තුවක් කිසියම් චලනයක් සහිතව සකස් කිරීම සජීවීකරණයයි. මෙය දෘෂ්ටි මායාවකි. මෙය දෘෂ්ටි මායාවකි. ඒතර මේ දෘෂ්ටි මායාවක් කියන්නේ හේතුව තමයි එහෙම දෙයක් ඇත්තට නෑ, ස්වභාවිකව නෑ. අපි ඒ දේ මවාපෑමක් සිදු කරනවා. ඒක නිසා අපි ඒකට කියනවා දෘෂ්ටි මායාවක්. හරි? right. එතකොට අපි සජීවීකරණ ක්‍රියාවලීන් ලෝකේ ගොඩක් බහුලව භාවිතා වන ක්‍රමවේදයක්. එක් දැන් ඔය ප්‍රවෘත්ති නාලිකාවන් වල සජීවී සතුන් මිනිසුන්ට අමතරව යම් ක්‍රියාකාරීත්වයන් වලට අදාළ රූප සටහන් සකස් කිරීම, වැඩසටහන් සකස් කිරීම, ඒ වගේම අපි ගත්තොත් එහෙම විශේෂයෙන් කාටූන් වගේ නිර්මාණවලදී ඔය ද්විමාන සජීවීකරණය උපයෝගී කරගෙන තිබෙනවා. එතකොට සමහර ඔය කාටූන් නිර්මාණ තිබෙනවා ඒවා කාටූන් චිත්‍ර වලට එහා ගිහිල්ලා ස්වභාවික මිනිසුන් වගේම නිර්මාණාත්මක හැඩරුවල් හදලා තියෙන ඒවා. ඒවා ගොඩක් වෙලාට ඔය ත්‍රාසජනක චිත්‍රපටිවල ඒ වගේම පරිගණක ක්‍රීඩාවලදී ගොඩක් වෙලාවට අපිට දක්නට ලැබෙනවා. දැන් එතනදී
ඒ සජීවීකරණයේදී තියෙනවා අපිට ප්‍රධාන ආකාර දෙකක්. එකක් තමයි ද්විමාන සජීවීකරණය, අනිත් එක තමයි ත්‍රිමාන සජීවීකරණය. දැන් ওই ද්විමාන සජීවීකරණය කියන්නේ වස්තුවක උසක් සහ පළල පමණයි අපිට මාන වශයෙන් පේන්නේ. ඒ කියන්නේ අපිට පේන මාන විදිහට ගත්තොත් ත්‍රිමානව පෙනීම තමයි සාමාන්‍ය මිනිස්සෙකුගේ ක්‍රියාවලිය, ඇසේ ක්‍රියාවලිය. එතකොට මේ ද්විමානයි කියන එකෙන් අදහස් කරන්නේ ඒකෙදි තිබෙන්නේ උස සහ පළල පමණයි. හයිට් එකයි විත් එකයි පමණයි. එතකොට අපිට රූපේ ඝනත්වයක්, ඝනකමක්, ගැඹුරක් දක්නට ලැබෙන්නේ නැහැ. එහෙම කාටුන් චිත්‍ර ගොඩක් වෙලාට නාට්‍ය විදිහට ඔයගොල්ලෝ බලනෝනේ, චිත්‍රපට විදිහට බලනෝනේ. හරි. ඒ වගේම ත්‍රිමාන සජීවීකරණය කියන්නේ උස පළලට අමතරව ගැඹුර, එහෙම නැත්නම් ඝනත්වය. දැන් උදාහරණයක් අපේ ඇහැට සාමාන්‍ය මිනිස්සෙක් පේන්නේ කොහොමද? වස්තුවක් පේන්නේ කොහොමද? පරිසරය පේන්නේ කොහොමද? ඒකේ උස පේනවා අපිට, ඒකේ පළලක් පේනවා, ඒකේ වගේම ඒකේ ඝනත්වයක් පේනවා. එතකොට මේ ත්‍රිමාන සජීවීකරණයත් තිබෙනවා. එතකොට ඔයගොල්ලන්ගේ විෂය ධාරාවේදී අඩංගු වෙන්නේ ත්‍රිමාන සජීවීකරණය නෙමෙයි. මොකද ඒවා ඇවිල්ලා ටිකක් ඉහළ මට්ටමේ මෘදුකාංග ක්‍රියාවන්. ද්විමාන සජීවීකරණයයි. ඒ කියන්නේ වස්තුවක උස පළල පමණක් උපයෝගී කරගෙන ඒවට කිසියම් හෝ චලිතයක්, කිසියම් හෝ ක්‍රියාවලියක් ඇති කිරීමේ ක්‍රමවේදයක්. පැහැදිලිද? හරි. එතකොට ඒක පේන්න තියෙනවා. ඒ ටික ලියා ගන්න පුළුවන්. right. අපි ඉදිරියට යන්. ඔව්. දැන් සජීවීකරණයේදී අපි මොනවද තිබෙන ලක්ෂණ, ඒවා ඒ වගේ නිර්මාණයක් කරනකොට අපිට උමනා කරන දේවල් මොනවද, ඒවල තියෙන තාක්ෂණික කොටස් මොනවද කියන එක පිළිබඳව අපි අවධානය යොමු කරමු. ඒවා තමයි ඔයගලන්ට විභාගෙදී අවශ්‍ය වෙන්නේ. දැන් සජීවීකරණයකදී වස්තුවක නිශ්චල ස්වરૂපය. ඒ කියන්නේ දැන් අපි වස්තුවක් නම් ඒකේ චලිතයක් නැහැනේ, ස්වභාවික ජීවයක් නැහැනේ. එතකොට ඒ නිශ්චල ස්වરૂපයක් රාමුවක් විදිහට අපි හඳුන්වනවා. එහෙම නැත්නම් අපි කියනවා ඒකට කී ෆ්‍රේම් එකක්. වස්තුවක් සහිත රාමුවක්. එතකොට දැන් මේ අනුව චලනයකදී විවිධ වෙනස්කම් සහිත රාමු කිහිපයක් නිශ්චිත කාල සීමාවකදී චලනය වීමට සැලැස්වීම සජීවීකරණයේ මූලික ක්‍රියාවලියයි. එතකොට මේ නිශ්චලව පවතින කී ෆ්‍රේම් එකක් යම් නිශ්චිත කාලයක් පරාසයක් තුල අපි ගත්තොත් තප්පරයකදී, ගොඩක් වෙලාට අපි ඒක මිනුම් කරන්නේ තත්පරයකට, විනාඩියකට, ඒ පැයකට වෙන්න පුළුවන්. එතකොට මිනුමේ සම්මත ක්‍රමවේදය පාවිච්චි කරන්නේ අපි තප්පරයකට කොපමණ රාමු ප්‍රමාණයක්ද කියන එකයි. එතකොට තප්පරයකට ඒ රාමු, එහෙම නැත්නම් ඒ නිශ්චල රාමු කිහිපයක් දෝලණය කිරීමෙන්, එහෙම නැත්නම් යම් ගමන් කිරීමක් සිදු කිරීමෙන් තමයි අපි ඇස රවටන්නේ. ඒතර ඇස රවටනවා කියන්නේ ඇහැට තේරුම් ගන්න බැරි වෙනවා මේක තනි රූපයක්ද, එහෙම නැත්නම් රාමු කිහිපයක චලිතයක් විදිහට ක්‍රියාද කියන එක අඳුන ගන්න බැරි වෙනවා. පැහැදිලිද? එතකොට ඒකේ අපි මූලික ඒකකය විදිහට අපි පාවිච්චි කරනවා FPS, එහෙම නැත්නම් ෆ්‍රේම් per second, තප්පරයකට චලන රාමු ගණන. දැන් සාමාන්‍යයෙන් අපේ ඇස තප්පරයකට රාමුවක් දෙකක් චලනය වෙනවා නම් අපිට පැහැදිලිව හොයා ගන්න පුළුවන් එතන එකක් වෙනවා දෙකක් වෙනවා කියලා. ඒ වගේම චලන රාමු තප්පරයකට 12 හෝ 12 ඉක්මවන්න පටන් ගත්තට පස්සේ අපිට ඇහැට අඳුර ගන්න බැරි වෙනවා මේක රාමු කීපයක්ද, එහෙම නැත්නම් ස්වභාවික චලිතයක්ද කියලා. පැහැදිලිද? දැන් අපි ඒකට ප්‍රායෝගික උදාහරණයක් පොඩි කාලේ කරපු එකක් අපි බැලුවොත් එහෙම මේ සංසිද්ධියට අදාළව අපිට පුළුවන් දැන් පොඩි කාලේ ගොඩක් වෙලාවට අපි හිතමු ආරේ හඳුන් කූරක් ගන්න. මේ චලනය පිළිබඳව සහ ස්වභාවික චලිතය පිළිබඳව අදහසක් යොමු කරගන්න. දැනට කරලා නැත්නම් මේව ප්‍රැක්ටිකල් එක කරලා බැලුවොත් කමක් නැහැ, ඒ අවබෝධ කරගන්න. ඔබ අඳුරකට යන්න ඕනේ. ඇහැ අඳුරට හුරු වෙන්න ඕනේ. දැන් එකපාරට ආලෝකයේ ඉඳලා අඳුරට ගියාම මෙලෝදියක් පේන්නේ නැහැ. නමුත් ඇහැ අඳුරට ටිකක් වෙලා
පුරුදු වෙන්න ඕනේ. ආලෝකයක් වැටෙන්නේ නැති තැනක. තව ඒ පත්තු කළ තියෙන හඳුන් කූර අතට අරගත්තම ඔබට පේනවා ඒක නිශ්චිත ලක්ෂයක් විදිහට රතු පාටින් පේනවා. නිශ්චිත ලක්ෂයක් විදිහට රතු පාටින් පේනවා. ඇහැ ඉදිරියට අරගන්න. ඉදිරියට කියන්නේ පුච්ච ගන්න එපා. අතේ දුරෙන් තියාගන්න. එතකොට දැන් මේක ක්‍රමානුකූලව ඔයා අතේ තියෙන එක දෙපසට දෝලණය කරන්න අර වැනෙන ක්‍රමයට. ඒතර ක්‍රමානුකූලව හිමින් පටන් අරගෙන ක්‍රමානුකූලව වැඩි කරන්න. ඒ වගේම මේ ආලෝක ලක්ෂය දිහා ඔබ බලන් ඉන්න. ඒතර ඔක වේගෙන් වැනෙන්න පටන් ගන්න අවස්ථාවේදී සමහරලාට සමහර අවස්ථාවකදී ඔබට නිරූපණය වෙනවා මේක එක ලක්ෂයක් නෙමෙයි ලක්ෂ කිහිපයක් එහෙම නැත්නම් වමේ සිට දකුණටම අඩකවයක් ආලෝකමත් බවක් පේන විදිහ. එතකොට ආලෝක තීරුවක්ම පේන ඔබට අඩකවයක් විදිහට මේක යම් චලන අවස්ථාවකට ආවට පස්සේ. අන්න ඔබගේ ඇස රැවටෙන අවස්ථාව. ඇයි ඇස රැවටෙනවා කියන්නේ? ඇහැට තේරුම් ගන්න බැරුව යනවා මේක එක ලක්ෂයක්ද එහෙම නැත්නම් ලක්ෂ කිහිපයකින් සමන්විත ආලෝක එහෙම නැත්නම් ගිනිදැල් පුලිඟු පටියක්ද කියලා. අන්න සජීවීකරණය. එතකොට එක ලක්ෂයක් මගින් අපිට පුළුවන් ආලෝක පටියක් එහෙම නැත්නම් ගිනිදැල් පටියක් විදිහට නිරූපණය කරන්න. එතකොට මේ ඇස රැවටෙන අවස්ථාව ගත්තොත් දල වශයෙන් තප්පරයකට රාමු 12 ඉක්මවන්න පටන් ගත්තට පස්සේ අපි සාමාන්‍යයෙන් මිනිස් පියවි ඇසට කියනවා රාමු 16 තමයි අපි කියන්නේ 16 තමයි සම්මත අවස්ථාව. ඒ තප්පරයකට කම්පන එහෙම නැත්නම් තප්පරයකට රාමු 16ක දෝලනයක් කරොත් අපිට ඒක නිශ්චල රූපයක් විදිහට පේන්නේ නැහැ. ඒක අපිට පේන්නේ චලිත රූපයක් විදිහට. එහෙම නැත්නම් කිසියම් චලනයක් සහිතව. පැහැදිලිද? right. එතකොට මේ විෂය මගින් අපි කරන්නේ මේ නිශ්චල රාමුවක් ඒ නිශ්චල කාලයක් නිශ්චිත කාලයක් තුල විවිධ වෙනස්කම් සහිත. දැන් උදාහරණයකට අපි ඔබගේ ෆොටෝස් ගන්නවා මම 10ක්. ඒ 10 ගන්නේ එක ෆොටෝ එකක් ගන්නවා අත පල්ලෙහාට තියන් ඉන්නවා. ඊළඟ රාමුවේදී අපි ගන්නවා අත පොඩ්ඩක් උස්සනවා අවස්ථාව. ඊළඟ රාමුවේ ගන්නවා අත තව පොඩ්ඩක් උස්සන අවස්ථාව. ඊළඟ රාමුවේ ගන්නවා තව පොඩ්ඩක් අත උස්සන අවස්ථාව. ඔය විදිහට අපි අතේ චලනය එහෙම නැත්නම් අතේ උඩට ඉසවීම රාමු අපි හිතමු 10කට 12කට ගත්තයි කියලා. ඔය එතකොට දැන් ඔබ මේ ෆොටෝස් ටික මුද්‍රණය කරලා බැලුවම ඔබට පේනවා එක පෙළට තියලා බැලුවොත් අත පහළට තියෙනවා ටිකක් ඉස්සෙලා තියෙනවා ටිකක් ඉස්සෙලා තියෙනවා ටිකක් ඉස්සෙලා තියෙනවා හොඳටම ඉස්සෙලා තියෙනවා හොඳටම ඉස්සෙලා තියෙනවා. එතකොට මේ රාමු 10 හරි 12 හරි මෙහෙම නැත්නම් මේ ෆොටෝස් 10 හරි 12 හරි එකකට අපි කියනවා එතකොට කී ෆ්‍රේම් එකක්. එතකොට ඔබ මේක බිම එහෙම නැත්නම් මේසේ මත පිළිවෙලකට තිබ්බොත් වම් පැත්තේ තිබුණොත් මුල් රූපය දකුණු අත පැත්තේ තිබ්බොත් අවසාන රූපය ඔබට පේනවා මුලයි අවසාන රූපයයි බැලුවම ආරම්භක පිහිටීම මොකක්ද අවසාන පිහිටීම මොකක්ද. එතකොට මේ ආරම්භක පිහිටීමත් අවසාන පිහිටීමත් අතර තියෙන රූප රාමු වල ක්‍රමානුකූලව ආරම්භයේ සිට අවසානයේ දක්වා ගමන් කරපු රූප සටහන් කිහිපයක් අන්තර්ගත වෙනවා. ඒ වගේම මේ රූප රාමු දැන් නිශ්චිත කාලයක් තුලදී ෂණිකව වමේ සිට දකුණට බලන්න පටන් ගත්තොත් ඒක ඔළුවෙන් කරන්න ටිකක් අමාරුයි. වේගෙන් ඔළුව වනන්න ඕනේ ඇමැට්ටි කරගන්නේ නැතුව. ඔබට පේන්නේ ඒ රූපය චලිත රූපයක් විදිහට අත උස්සනෝ වගේ. පල්ලෙහා තියෙන අත උස්සනෝ වගේ. එතකොට මේ සජීවීකරණයේදීත් අපි මේ විෂයන් අනුසාරිනු සිදු කරන්නේ මෙවැනි රූප සටහන් කිහිපයක් නිර්මාණය කරලා දෝලණය කිරීම. හරි. ඒ වගේම ඔබට තවත් මතක ඇති මේක ටීවී එකේ ගියපු ඇඩ්වර්ටයිස්මන්ට් එකක්. අර මට මතක හැටියට කුඩා ළමුන්ගේ කිරිපිටි ඇඩ් එකකට ප්‍රී බයෝ වගේ අර ළමෙක් වැස්සේ ගිහිල්ලා අර
දලඹුවෙක් සමනලයක් වෙන අවස්ථා කිහිපයක් දිනෙන් දින රූප සටහන් විදිහට පොතේ ලකුණු කරනවා. කුඩාවට. ඔව්. එතකොට මේ මුල් පිහිටීම එතකොට කෝෂයක් විදිහට අවසාන රූපේ තියෙන්නේ පියඹලා යන සමනලයක් විදිහට. ඒතර ක්‍රමානුකූලව එදිනෙදා ඒ රූප සටහනේ තත්වය ඇඳලා පෙන්වනවා. එයාගම ඔහු පන්තියට ගිහිල්ලා ඒ පොතේ ඇඳලා තියෙන පිටුවල තියෙන චිත්‍ර ක්‍රමානුකූලව වේගයෙන් පහළට තල්ලු කරනවා. අර පොතක් අපි පෙරලනකොට ඇඟිලි වලින් චරචර ගාලා පිටු පෙරලන්නේ ඒ හා සමානව. එතකොට අපිට පේන්න තිබුණේ අර කෝෂයේ හිටපු දලඹුවා ඉගිලිලා යන සමනලයක් වගේ චලිතයක්. අන්න එතන ද්විමාන සජීවීකරණයක්. පැහැදිලිද? මම මෙතකොට මේ කාරණා කියන්නේ ප්‍රශ්නයක් ආවොත් ඒවා විසඳ ගන්න පුළුවන් මනසක් ඇති කරගන්න. හරි. මොකද මේවා සමහරුන්ට විෂයක් විදියට කරලා පුරුද්ද තියෙන නිසා මේ කියන කොටත් කරදරයක් වෙන්න පුළුවන්. අයියෝක අපි දන්නවා කියලා. නමුත් මේ සමස්තයක් විදියට ගත්තම එහෙම දන්නේ නැති අයත් උතන ඉන්නවා. ඒක නිසා ඒ අයට දැනුම වර්ධනය කිරීම තමයි ගුරුවරයෙක්ගේ ප්‍රධාන වගකීම. හරි. තියෙන අය තව පොලිෂ් කරගන්න. හරි. එතකොට දැන් එතනදී මොකද විභාගෙදී අහන්නේ ප්‍රායෝගික දැනුම නෙමෙයි. නමුත් ප්‍රායෝගික දැනුම කරලා තියෙන කෙනාට තමයි මේක පහසුවෙන් ලියන්න පුළුවන් හැකියාව ලැබෙන්නේ. ඒ වගේම තියරිකල්. එහෙම නැත්නම් මේ කියන තොරතුරු ඇසීම තමයි ගොඩක් වෙලාවට විභාගෙදී බලාපොරොත්තු වෙන්නේ. පැහැදිලිද? හරි. ඔව්. හරි. එතකොට දැන් අපි ඔය සජීවීකරණ මෘදුකාංග අසුරෙන් අපි යම් නිර්මාණයක් සිදු කරනකොට ඒකෙදි භාවිතා වෙන පොදු කරුණු කීපයක් තිබෙනවා. ඒක විෂය ප්‍රශ්නයක් නෑ, ඕනම විෂයක් වෙන්න පුළුවන්. ඒ ද්විමාන සජීවීකරණය නිර්මාණය කරන ඕනම විෂයක් වෙන්න පුළුවන්. ඒ විෂයේදී මේ පොදු ක්‍රියාවලීන් සිද්ධ වෙනවා. දැන් අපි නිශ්චල රාමුව එහෙම නැත්නම් කී ෆ්‍රේම්. ඒ කියන්නේ මොකක් හරි අපි වස්තුවක පළමු ආරම්භක ස්වરૂපය ෆොටෝ එකක් විදිහට අපි ගහුවයි කියලා හිතමුකෝ. ඒ ෆොටෝ එකේ පළමු අවස්ථාව. එතකොට අපි ඒකට කියනවා නිශ්චල රාමුවක්. එහෙම නැත්නම් අපි කියනවා වෙනත් විදිහකින් කියනවා නම් කී ෆ්‍රේම් එකක්. ඔව්. එතකොට මේ ෆ්‍රේම් කියන්නේ වස්තුවක් නෑ, හිස් රාමුවක්. හරි? වස්තුවක් නෑ, හිස් රාමුවක්. ඊළඟට අපි තියනවා චලිත රාමු. ඔව්. චලිත රාමු කියන එකේ අර්ථය තමයි දැන් ආරම්භක වස්තුවේ පිහිටීමත් අවසාන රූප සටහනේ තියෙන වස්තුවේ පිහිටීමත් අතර ඒ මුල සිට අවසානය දක්වා පියවරෙන් පියවර නිර්මාණය කරන ලද රූප සටහන්. ඒවට අපි කියනවා චලිත රාමු. එහෙම නැත්නම් ට්වින් ෆ්‍රේම්. දැන් ওই විදිහට ඔයගොල්ලෝ කල්පනා කරයි දැන් කාටුන් චිත්‍රපටයකදී කාටුන් චරිතයක් මොකක් හරි ගමන් කරනවා හරි මොකක් හරි වෙඩි තියනවා හරි දුවනවා හරි එක නිර්මාණයක් කරනකොට එතකොට අපි එකින් එකට යාගේ කකුල පියවරයන් ගමන් කරන හැටි රාමු ඇඳ ඇඳ ඉන්න ඕනේද? නෑ. ඒ ඉස්සර කාලේ අර කාටුන් චිත්‍ර මුලින්ම නිර්මාණය කරේ ටයිටස් තොටවත්තනේ. හරි. එතකොට ඒ කාලෙදී යම් චලිතයක් පෙන්වන්න ඒ රූප සටහනේ දැන් අපි කකුලක් ඉදිරියට තියනවා නම් රූප සටහන් 10ක් විතර වගේ ඇඳලා තමයි පියවරෙන් පියවර කකුලේ තියෙන එක පෙන්눔 කරේ. දැන් මේ මෘදුකාංගවලදී අපිට තියෙන්නේ පහසුකමක් ඇති කරලා තියෙනවා. අපිට තියෙන්නේ ආරම්භක රූප සටහන නිර්මාණය කිරීමත් ඒ වගේම අවසාන රූප සටහන නිර්මාණය කිරීමත්. එහෙම නැත්නම් අපි කියනවා ආරම්භක පිහිටීමත් චලිතේ, ඒ චලිතේ අවසාන පිහිටීමත් පමණයි අපිට අවශ්‍ය වෙන්නේ. එතකොට මේ අතර පවතින සියලු වෙනස්කම් සහිත රූප සටහන් පරිගණක මෘදුකාංගයේ මගින් ඉබේ නිර්මාණය වෙනවා. එතකොට ඒ වලට අපි කියන්නේ චලිත රාමු. එහෙම නැත්නම් අපි කියනවා ට්වින් ෆ්‍රේම්. එතකොට මේ ට්වින් ෆ්‍රේම් නිර්මාණය වෙන්නේ පරිගණක මෘදුකාංගයේ මගින්. එතකොට අපිට ගොඩක් පහසුයි. එතකොට චලිතයක් හදන්න අවශ්‍ය වෙන්නේ ඒ චලිතයේ තියෙන මුල් පිහිටීමත් ඒ චලිතයේ වෙන්න ඕන අවසාන පිහිටීමත් පමණක් නිර්මාණය කරලා ඉතුරු
ඒ අතර පවතින රූප සටහන් රාමු සියල්ලම එහෙම නැත්නම් රූප සටහන් සහිත රාමු සියල්ලම පරිගණක මෘදුකාංගයේ ටක් ගාලා නිර්මාණය කරලා දෙනවා. right. ඊළඟට තියෙනවා වියුක්ත රාමු. බ්ලැන්ක් ෆ්‍රේම්. ඒ කියන්නේ කිසිදු දෙයක් නැතුව යම් කාල පරතරයක් සමහරලාට අර චලිතයේ මොකක් හරි කාල පරතරයක් ගන්න ඕන නම් ඒ කියන්නේ ඒ චලිතයක් සිදු කරලා තප්පර ගාණක් ගිහිල්ලා තප්පර 2-3ක් ගිහිල්ලා තප්පර 5ක් ගිහිල්ලා ඊට පස්සේ තමයි ආපහු චලිතේ පටන් ගන්න. එතකොට අපි ඒ වලට අතර පවත්න්නේ හිස් රාමු බ්ලැන්ක් ෆ්‍රේම්. එහෙනම් මේ සජීවීකරණයකදී අපිට හමු වෙන රාමු වර්ග කීපයයි නිශ්චල රාමු තියෙනවා, චලිත රාමු තියෙනවා, වියුක්ත රාමු තියෙනවා. දැන් මේක ඔබගේ අච්චු පොතේත් පැහැදිලිව සඳහන් කරලා ඇති. ඒවත් තව එකතු කරගන්න. හරි? right. ඊළඟට යන් අපි ඉදිරියට. ඔව්. දැන් මෙතන මම රූප සටහනක මේ PowerPoint විෂය ඇසුරෙන් කරලා තියෙන්නේ. නමුත් මෙතන රූප සටහනෙන් පෙන්눔 කරලා තියෙනවා ඒ අදහස ඔලුවට ගන්න. මොකද අදහස ඔලුවට ආවට පස්සේ ඔබට ඒක ලියන්න පුළුවන් උත්තරේ කල්පනා කරලා. ඔව්. දැන් මේ පෙන්눔 කරලා තියෙන්නේ අපේ රූප සටහනේ පළමු පිහිටීම. කොටුවක් ඇතුලේ පෝලයක් තියෙනවා වම් පැත්තට වෙන්න. එතකොට මගේ බලාපොරොත්තු අවසාන පිහිටීම මේක දකුණයි. ඒ කියන්නේ මගේ බලාපොරොත්තුව තමයි මේ බෝලේ වමේ සිට දකුණට ගමන් කරන විදිහ සකස් කරන්න. එතකොට ඒකට අපි රූප සටහන් අතින් ඇන්දොත් පළමු රූප සටහන ඊළඟ එකේ පොඩ්ඩක් බෝලේ හැට කරලා ඊළඟ එකේ පොඩ්ඩක් බෝලේ හැට කරලා ඊළඟ එකේ පොඩ්ඩක් බෝලේ හැට කරලා ඊළඟ එකේ පොඩ්ඩක් එහාගෙන ඊළඟට පිහිටීම. එතකොට මේ රාමු එහෙම නැත්නම් මේ තියෙන කී ෆ්‍රේම් සියල්ලම නිරූපණය කරන්නේ මේ බෝලේ චලිතය වෙන දිශාවට රාමු කීපයක්. එතකොට ආරම්භක මෙන්න අවසානික මෙන්න. එතකොට මේ අතරමැදි තියෙන රාමු සියල්ල තියෙනෝනේ. ඒක පරිගණකයේ මගින් ක්ෂණිකව නිර්මාණය කරලා දෙනවා. අපි ඒකට කියනවා ට්වින් ෆ්‍රේම්ස්. එතකොට අපි මේකට අනුව නම් රූප රාමු 1යි 2යි 3යි 4යි 5යි 6ක්. එතකොට තත්පරයකට රාමු 6ක් ගමන් කරපුවම අපිට මේක චලිතයක් විදිහට නිර්මාණය වෙලා පේනවා. හරිද? එතකොට ආරම්භක එක කී ෆ්‍රේම් එකක්, අවසානික කී ෆ්‍රේම් එකක්. ඒ අතර පවතින්නේ ට්වින් රාමු. විභාගෙදි ගොඩක් කල්පනාවෙන් ඒවට උත්තර දෙන්න. හරිද? මොකද ට්වින් රාමු අපි හදන්නේ නැහැ. ට්වින් රාමු පරිගණක මෘදුකාංගය මගිනුයි නිර්මාණය වන්නේ. හැබැයි චලිතයට අදාළ රාමු සියල්ල ගන්නකොට ආරම්භක රාමුවත් අවසාන රාමුවත් අවශ්‍යයි. එතකොට පොදුවේ මේ චලිතේ නිර්මාණය වෙලා නිවැරදිව චලිතෙ පෙන්වන්න නම් රාමු 1යි 2යි 3යි 4යි 5යි 6යි. එතකොට මේ රාමු පෙන්눔 කරන කාල සීමාව විශාල කිරීමෙන් වෙන්නේ සෙමින් චලිතයක් තමයි අපිට පේන්නේ. අන්න අලුත් දේවල්. හරිද? ඒ කියන්නේ මේ රාමු අපි හිතමු තත්පරයකදී පෙන්නනවායි කියලා. එහෙනම් ඔබට යම් වේගයකින් මේ වේගය කියන්නේ යම් වේගයකින් මේ චලිතය පෙනේ. අපි හිතමු මේ රාමු ටිකම මේ රාමු 6ම තප්පර 2කින් පෙන්නනවායි කියලා. දෙකක් ඇතුළත තමයි රාමු 6ම පෙන්වන්නේ. එතකොට චලිතය මන්දගාමීව පේනවා. ස්ලෝ මෝෂන් එක. පැහැදිලිද? එහෙම නැත්නම් අපි හිතමු තප්පර 5ක් ඇතුළත පෙන්නනවායි කියලා. ඊටාම මන්දගාමීව චලිතය පේනවා. එහෙනම් තප්පරයකදී යම් චලිතයක් තියෙනවා. තප්පර 2කදීම රාමු ප්‍රමාණය උඩිකොට රාමු මන්දගාමී වෙනවා. ඒ වගේම තවත් කාලය වැඩි කරොත් මන්දගාමී වෙනවා. කාලය අඩු කරොත් අපි තුන් තත්පරයකදී තමයි අපිට මේකේ ස්වභාවික අපිට හිතා ගන්න පුළුවන් චලිතයක් ලස්සනට සිද්ධ වෙන්නේ. අපි හිතමු තප්පර භාගයකදී මේ රාමු 6 පෙන්වන්න ගියොත් ඊටාම වේගෙන් පෙන්වනවා. ඒ කියන්නේ චලිතේ ගොඩක් වේගවත්. ඒ වගේම තවත් රාමු ප්‍රමාණය අඩු කර කාලය අඩු කරොත් හිතා ගන්නත් බැරි තරම් වේගකින් ක්ෂණිකයකින් බුලට් එකක් ගමන් කරනවා වගේ පේනවා. දැන් ওই ත්‍රාසජනක චිත්‍රපටිවලදීත් එහෙම තමයි. අපි දකින ගහ ගන්න දේවල් උඩින් විසිවෙන ඒවා මේවා රාමු විදිහට බොහොම හිමින් කරන්නේ ස්ලෝ මෝෂන් එකේ.
එතකොට ওই වේගෙන් ඒගොල්ලෝ ස්වභාවිකව ගහගන්නේ නැහැ. එහෙම ඉන්න නම් ඉතින් ඒ නළුවෝ සියලු දෙනාම සමස්තයක් විදිහට ගත්තොත් එහෙම හොඳ කරාටිකාරයෝ වෙන්න එපා. එහෙම නැත්නම් මොකක් හරි කුන්ෆුකාරයෝ වෙන්න එපා. එහෙම නැහැ. එතකොට ඒ ගහගන්න එකක් වුණත් බොහොම සෙමින් රූගත කරනවා. කාලේ වැඩි කරලා රූගත කරනවා. එතකොට සෙමින් කරනකොට ඒක නිවැරදිව හිමින් කරන්න පුළුවන්. එතකොට ඒ ක්‍රමයටම පෙන්눔 කරොත් අපිට පේනවා මේ මූ හිමින් මූට කනේ පාරක් ගහනවායි කියලා. හිමින් බඩට පාරක් ගහනවායි කියලා. එතකොට අපි කරන්නේ අපි සාමාන්‍ය චලිත අවස්ථාවේදී රූප රාමු පෙන්වන ප්‍රමාණයට කාලය අඩු කරනවා. අඩු කරපුවාම හරියට පේන නිකන් රොකට් වලින් බුලට් තියනවා වගේ ෂොට් දෙනවා වගේ. ඒක තමයි මේ තාක්ෂණය. එතනදිත් පාවිච්චි වෙන වෙන ක්‍රමවේදයක්. එහෙනම් තප්පරයකට ඇති කර තිබෙන රාමු ප්‍රමාණය අපි මෙතන නම් 6යි මං ගත්ත උදාහරණේ 6 නම් ඒක පෙන්눔 කරන කාල සීමාව වැඩි කරොත් මන්දගාමී චලිතයක් පෙන්눔 කරන කාල සීමාව අඩු කරොත් ඊට වේගවත් චලිතයක්. පැහැදිලිද? right. ඊළඟට අපි ද්විමාන සජීවීකරණය සඳහා අපි මෘදුකාංග විදිහට ඔයගොල්ලන්ගේ අච්චු පොතේ පාසල් නිර්දේශ පොතේ තිබෙනවා ඕපන් සෝස් එකක්. ඒ කියන්නේ අපි නිදහස් මෘදුකාංගයක් වික්ටෝරියන් ජිටෝ මෘදුකාංගයේ තියෙනවා. ගුයිටෝ කියලාත් කියනකොට ඒ වගේම මීට සමගාමී විෂයක් විදිහට අපි ෆ්ලෑෂ් MX තියෙනවා. මැක්‍රෝමීඩියා සමාගම විසින් නිර්මාණය කරන ෆ්ලෑෂ් MX මෘදුකාංගය තිබෙනවා. මේ මෘදුකාංග දෙකම මම මෙතන පෙන්눔 කරන්න හේතුව තමයි ටූල්ස් වලින් ක්‍රියාකාරීත්වයෙන් මෙනුස් වලින් එක හා සමානමයි. කිසිදු වෙනසක් නැහැ. ඒතර මේ මෘදුකාංග වික්ටෝරියන් ජිටෝ එක අන්තර්ජාලයෙන් ෆ්‍රී බාගත කරගන්න පුළුවන්. එයාගම ෆ්ලෑෂ් MX එක ගෙවීම් සහිතව, ඒ කියන්නේ මුදල් ගෙවා ලබා ගන්න ඕන මෘදුකාංගනේ. නමුත් අවශ්‍යයි ඉන්නවා නම් ඒ ඉල්ලීම් කරන්න මම ෆ්ලෑෂ් මෘදුකාංගය WhatsApp එකටම දාන්න. ඔයගොල්ලන්ට එහෙමම ඉන්ස්ටෝල් කරගන්න පුළුවන්. මාස 3 තියෙනවා රෙජිස්ටර්ඩ් version එකක්. හරි. දැන් ඊළඟට අපිට අධ්‍යයනය කරන්න තියෙන්නේ ඔච්චරයි ওই පාඩමේ තියෙන්නේ. ඔයගොල්ලන්ට දැනුම ওই විදිහට අරගෙන කොහොමද මේ වගේ නිර්මාණයක් අපි විෂය අනුසාරයෙන් සිදු කරන්නේ. එතකොට ඒකත් ඔබට වෙලාව තියෙනවා නම් දැන් ඔබගේ කාල සීමාව ටිකක් දික් වෙලා තියෙන නිසා වෙලාවක් තිබෙනවා නම් මනසට කරදකාරී ගොඩක් වෙහෙසකාරී විෂයන් කරලා ඉන්න වෙලාවක් නම් පරිගණකයේ තියෙන කෙනෙක් නම් මෘදුකාංගයේ තියෙන කෙනෙක් නම් මේ වගේ දෙයක් කරලා බලන්න මනස නිදහස් වෙනවා. හරි. ඒක කරදරයක්කින් කරපුවමනේ මනසට ප්‍රශ්නේ. ඔව්. ඒ වගේම දැන් මේ දවස්වලදී මනස නිරවුල් කර ගැනීමත් අවශ්‍ය වෙනවා. එක් ගොඩාක් දුවන්න එපා. සාමාන්‍ය විදිහට වැඩ කරගෙන යන්න ඔබට ප්‍රමාණවත් කාලයක් හොඳටම තියෙනවා. හරි. දැන් මෙතනදී මම මගේ පරිගණකේ ජිටෝ එක අන්තර්ගත කරලා නැහැ. ෆ්ලෑෂ් MX එක තියෙනවා. අපි මේ ෆ්ලෑෂ් MX එක අනුසාරයෙන් අපි බලමු මේ මෘදුකාංගයේ හසුරුවන හැටි. ඒහා ආකාරයේ සමානවම තමයි ඔබට ජිටෝ මෘදුකාංගයේ පාවිච්චි කරන්න තියෙන්නේ. දැන් ඕකේදී ඔයගලන්ගේ පොතේ පෙන්눔 කරලා තියෙනවා එක එක ටූල්ස් විශාල ප්‍රමාණයක්. මේ විදිහට ඒ ටූල්ස් වල කරන සාමාන්‍ය ක්‍රියාකාරීත්වය ටූල් එක දැක්ක ගමන් තේරෙන දේවල් තියෙනුනේ. ඒ අවබෝධයක් ගන්න. මේක ඉරක් අඳින්නද, මේක ෆොටෝ එක පාවිච්චි දාන්නද, ඒව තමයි විභාගෙදී අහන්නේ. මේක අකුරු ටයිප් කරන්නද, මේ මෙනු එකේ ක්‍රියාකාරීත්වයන් පිළිබඳ අහන්නේ. මේ දීලා තියෙන්නේ විෂයට ඔබ පුරුදු කරන්න, ඒකෙන් යම් නිර්මාණයක් කරන්න පුහුණු කරන්නනේ. හරි. අන්න ඒ දේවල් පිළිබඳව මේ ටූල්ස් වල ක්‍රියාකාරී ප්‍රධාන ටූල්ස් පිළිබඳව දීලා තියෙන ටූල්ස් පිළිබඳව පොඩි අවබෝධයක් මනසේ රඳව ගන්න. හරි. ඒක හොඳටම ප්‍රමාණවත්. right. එතකොට අපි ෆ්ලෑෂ් විෂය විවෘත කරපුවාම මේ විදිහට අපේ මෘදුකාංගය 2D animation සඳහා තියෙන මෘදුකාංගය ක්‍රියාත්මක වෙනවා. මෙන්න තියෙනවා. හරි.
දැන් ඔබගේ අතේ පොතේ දීලා තියෙන සටහනත් මම ගත්තොත් මෙන්න මේ ආකාරයෙන් ඒකේ කවුළු නිරූපණය කරලා තියෙනවා. ඒක පොතේ කරලා තියෙන ක්‍රමේ කිසිදු අවුලක් නැහැ, ප්‍රශ්නයක් නැහැ. නැවත මට ඕක ඇඳ ඉන්න වෙලාව ගත කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට ඒ දීලා තියෙන කවුළු අඳුර ගන්න අවස්ථාවක් ඔබට දීලා තියෙනවා. ඇඳීමේ කවුළුව තියෙනවා, බීඩ් කවුළුව තියෙනවා, එහෙම නැත්නම් ස්තර කවුළුව තියෙනවා, කාල රාමුව තියෙනවා. ඒවා තියෙන තැන් ටික බලන්න. හරි. කාලයත් සමග වැඩ කරන එකක් තමයි තියෙන්නේ. ජ්‍යාමිතික වස්තු හැඩතල ඇඳීම, වර්ණ යෙදීම, තත්ත්ව කවුළු. හරි. එතකොට ඊට සමගාමී මම විවෘත කරලා තියෙන මෘදුකාංගයේ දිහා බලන්න. ওই තියෙන ක්‍රියාවන් ටික ඒ ආකාරයෙන්ම පවතිනවා. right. මෙතන තියෙන ටූල් බොක්ස් එක තියෙනවා. ලේය කවුළුව තියෙනවා. කාල රාමුව තියෙනවා. ඊළඟට වර්ණ ආරෝමයව දාලා සකස් කරගන්න තත්ත්ව කවුළු ටික තියෙනවා. යට ප්‍රොපර්ටි වින්ඩෝ එක තියෙනවා. ගුණාංග කවුළුව තියෙනවා. මෙතන තියෙනවා ඒ නිර්මාණي හදන ස්ටේජ් එක. වේදිකාව. හරි. එතකොට මේකට සමගාමීව බැලුවම තේරෙනවා. හරි. එතකොට ඒ කවුළුවේ තියෙන දේවල් right. එතකොට දැන් මම පොඩි උදාහරණයක් ඒ චලිතය පිළිබඳව මේකේ ප්‍රැක්ටිකල් ගොඩාක් විශාල ප්‍රමාණයක් තිබෙනවා. සමහර අය මගේ කෝස් ගයිඩ් එකේ ඉගෙන ගත්ත අය නම් මේ වල නිර්මාණ ගොඩාක් කරලා තියෙනවා. ඒ ඔක්කොම ඔයගලන්ට අවශ්‍ය වෙන්නේ නැහැ මේ O level විභාගයේ ලියන කට්ටියට. නැත්නම් ඒක අනවශ්‍ය ප්‍රශ්නයක් වෙනවා, හිසට බරක් වෙනවා. අවශ්‍ය වෙන්නේ මේ දේ තේරුම් ගැනීමට අවශ්‍ය කරන නිර්මාණය සකස් කළා ඒ අත්විඳින්නේ කොහොමද කියන එක පිළිබඳව. ඒ වගේම මේවා ඔයගලන්ගේ ඉදිරි අනාගතයේ මේ වෘත්තීය මට්ටම් වලට අවශ්‍ය වෙන දේවල්. අපිට කියන්න දන්නේ නැහැ නේ ඔය පන්ති ඉන්න හැමෝම අපි දන්න ඕනේ විශ්වවිද්‍යාලය යන්න බෑ කියලා. ඒක ප්‍රායෝගික සිද්ධියන්නේ. අපි එහෙම ප්‍රාර්ථනා කරන්නේ නමුත් ලංකාවේ තියෙන ක්‍රමවේදයට බොහොම වෙලාවට අතලොස්සයි. ඒතකොට අනිත් අය තමන්ගේ ජීවනෝපායට එහෙම නැත්නම් ඉදිරි අනාගතයේදී යම් යම් මාර්ග විවෘත වෙන කරගන්න පුළුවන් වෙන විදිහට තමයි මේ විෂය එක කියන්නේ. ඕගලන්ට මේක එක ඒවා හඳුන්වලා දෙන්නේ. ඒතකොට ඔබට මනසට එනවා රයිට් මට මේ පැත්තෙන් යම් ක්‍රියාවක් කරන්න පුළුවන්. මට ප්‍රෝග්‍රෑමින් සයිඩ් එකෙන් යම් ක්‍රියාවක් කරන්න පුළුවන්. ඒවා තමන්ගේ තියෙන ජීවන හැකියාව වර්ධනය කරගන්න තියෙන මූලික අඩිතාලන් තමයි මේ දෙන්නේ. හරි. අපි කුඩා නිර්මාණයක් සිදු කරන ආකාරය බලමු. මුලින්ම අපි පැහැදිලි කිරීමක් කරොත් මෙතන ගුණාංග වගුව තුල තියෙනවා අපි පාවිච්චි කරන ස්ටේජ් එකේ විශාලත්වය පික්සල් වලින් හදාගන්න. පළල 550යි උස 400යි වෙන්න. දැන් ඒක අනුව අර තමන් හදන වීඩියෝ රාමුවේ විශාලත්වය තීරණය වෙනවා. ඒතර මේක වෙනස් කිරීමකට ඔබට ඕන නම් සමහරවිට ඔබගේ දර්ශන තලයේ පටියක් වගේ වෙන්න පුළුවන්. ඔබගේ දර්ශන තලය මීට වඩා පුළුල් වෙන්න පුළුවන්. එහෙමනම් අපි මේක ක්ලික් කරලා ඔබට ඩයිමන්ෂන් එක පික්සල් වලින් වෙනස් කරගන්න පුළුවන්. මම ගන්නවා 800යි 480යි වගේ. එතකොට එතන අපි අර ස්ටේජ් එකේ ප්‍රමාණය අනුව ඒක සකස් කරගන්න පුළුවන් මේ විදිහට. ඒ වගේම දැන් මෙතන තියෙනවා බෑග්ග්‍රවුන්ඩ් කලර්. ඒ කියන්නේ දැන් ඔබගේ නිර්මාණය කරන පසුතලය කිසියම් හෝ වර්ණ පසුතලයක් අවශ්‍ය නම් ඔබට පුළුවන් මෙතන අවශ්‍ය කරන වර්ණයක් ඒකට තෝරලා දෙන්න. ඒ වගේම ෆ්‍රේම් රේට් එක මෙතන දාලා තිනවා 12යි පික්සල් FPS කියලා. ඒ කියන්නේ තප්පරයකට රාමු 12ක් වෙන්න තමයි මේ නිර්මාණය සැකසෙන්නේ. තප්පරයකට රාමු 12ක්. ඒක සාමාන්‍ය ප්‍රමාණවත්. ඊට වඩා ඕනනම් වැඩි කරන්නත් පුළුවන් ඔබට. උපරිම මේක 25 දක්වා ගියපුවම ඇති. ඊට එහා අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද පියවි 60 ඇස රැවටෙන අවස්ථාවන් රාමු 16 ඉඳලා
ඊටාම හොඳයි. 12 සාමාන්‍යයි. 25 උපරිම තත්වයක පවතිනවා. ඊට එහා වැඩි කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. හරිද? right. එතකොට දැන් අපි ඒක ඕකේ කරොත් මේ වගේ රාමුව වෙනස් වෙනවා. ස්ටේජ් එක වෙනස් වෙනවා. අපිට ඕන නම් ඒ ස්ටේජ් එක කුඩා කරගන්න. එහෙම නැත්නම් කුඩා කරලා වැඩ කරනව නැත්නම් පේන්නේ නැහනේ. zoom tool එක තියෙනවා. මේ zoom tool එක අරගෙන මයිනස් එක ඔබනකොට මේක ඈතට ගන්න පුළුවන් හැකියාව පවතිනවා. ඒ වගේම Tamanට ඕන කරන විශාලත්වය දැන් මේ විදිහට හදා ගන්න පුළුවන්. හරි. right. ඒ වගේම අපිට දැන් මෙතනදී පාට වෙනස් කර ගැනීමක් අවශ්‍ය වෙනවා නම් නැවත අපි ඒ ස්ථානෙට ගිහිල්ලා මේක හදා ගන්න පුළුවන්. මෙතන එහෙම නැත්නම් ඔබට තේරෙනවා මෙතන බෑග්ග්‍රවුන්ඩ් කියන එක හදන්න. ඒ වගේම ෆ්‍රේම් රේට් එක වෙනම හදා ගන්න අවස්ථාව ලබා දීලා තියෙනවා. නමුත් දිගපල්ල හදනකොට අනිවාර්යයෙන්ම අපි මෙතනට පැමිණෙන්න වෙනවා. හරි. මම රයිට් කළු පාට තිරේ අපි හිතමු. රයිට්. මම අඳිනවා කුඩා අර දැන් පළවෙනි උදාහරණය නිසා කුඩා බෝලයක්. ඔව්. එතන මෙතන රවුමක් ඕවල් ෂේප් එක තියෙනවා. අඳින ටූල් එක තියෙනවා. ඉරි අඳින එක තියෙනවා. රයිට්. කුඩා බෝලයක්. එතන මේක තෝරගත්තම මෙතන පෙන්눔 කරන ඕගලන්ට දාරේ මොන පාටද? ඒ වගේම පිරෙන්නේ මොන පාටද? එතකොට අපිට ඕන නම් මෙතන වෙනස් කරගන්න පුළුවන් කලර් ස්කීම් එක. තනි පාට දාන්න පුළුවන්. ඕනනම් අර බෝලයක් නිසා අපිට පොඩ්ඩක් 3D ගතියට එන්න මික්ස් වර්ණයක් දාන්න පුළුවන්. ඒක ඕනනම් මෙතනින් හදා ගන්න පුළුවන් හැකියාව තියෙනවා Tamanට ඕන වර්ණයකින්. මම දැනට රතු පාට කළු පාට මික්ස් වෙච්ච අවස්ථා ගන්න. දැන් වස්තුව මේ විදිහට තිරේ මත අඳින්න. හරි. එතකොට ඒක තමයි පළවෙනි key frame එක. හැබැයි මේ ෆ්ලෑෂ් වලදී ධාරයක් පවතිනවා. දැන් මේක පසුබිමත් කළු පාට නිසා ඔබට ඒක තේරුමක් නැහැ. දැන් ඒක අපි පසුබිම සුදු පාටින් තිබුණා නම් කළු පාටින් ධාරයක් තියෙන බව පේනවා. මොකද ධාරේ කළු පාට තියෙනවා. සාමාන්‍ය ෆ්ලෑෂ් වලදී අපි චලිතයක් දෙනකොට වස්තුවකදී අවුට්ලයින් එක කෝ වස්තුවේ පිරවුම වෙලා තියෙන කොටස වෙන වෙනම තමයි දෙන්නේ. එතකොට ගොඩක් වෙලාවට චලිතේ ලබා දෙනකොට එක්ක ධාරය අයින් කරලා මදේ භාවිතා කරනවා. එහෙම නැත්නම් මදේ අයින් කරලා ධාරේ භාවිතා කරනවා. නැවත අපි මේක සුදු පිටුවකට සකස් කරගත්මු. නිර්මාණය අපි new type එකට යන්. අලුත් පිටුවක් size එක වෙනස් කරගමු. කලින් විදිහටම 800 අවස්ථාව දාමු. HD type එකක් එන්නේ නැත්නම් 720 rate එකට යන්න පුළුවන්. මම නැවත කුඩා කර ගැනීමක් මේ විදිහට කරනවා. right. දැන් අපි බෝලයක් ඇඳගමු. right. මේ විදිහට. ඊළඟට කළු පාටි ඊතලයේ මූව් කරනකොට අපි පාවිච්චි වස්තුවක් ඕන තැනට ගිහින් තියන්න අරවා මේවා අවශ්‍ය වෙනකොට අපි මේ කළු පාටි ඊතලයේ මූව් ටූල් එක පාවිච්චි කරනවා. එහෙම නැත්නම් අපි ඇරෝ ටූල්ස් දෙකක් තියෙනවා. දෙකෙන් කළු පාට එක පාවිච්චි කරනවා. දැන් ඉස්සලා අපි මේ වස්තුවේ ධාරය අයින් කරනවා. ධාරය අයින් කරන්නේ මේ ක්‍රමයට. වස්තුවේ ඇඳලා පස්සේ මෙහෙම වස්තුව අරන් වෙන තැනකින් තියන්න. තිබ්බම කෑලි දෙක පේනවා. දැන් ඔබට පේනවා ධාරයක් තියෙනවා, පසුබිම තියෙනවා. දැන් අපේ චලිතයට අපි පසුබිම විතරක් පාවිච්චි කරොත් ධාරේ එහෙනම් අයින් කරන්න ඕනේ. එහෙනම් ධාරේ මේ විදිහට ටූල් එකෙන් තෝරලා delete button එක ඔබන්න පුළුවන්. ඒ වගේම වස්තුවේ ආරම්භක පිහිටීම සකස් කරන්න. right. එහෙනම් පළවෙනි key frame එක. එතකොට මේ key frame එක ඔබට පෙන්නනවා ඇන්දයි කියලා ස්තර කවුළුවේ පළවෙනි layer එක. දැන් මේ වස්තුව පවතින්නේ එක layer එකක. උදාහරණයක් අර එක නූලක ගැට ගහලා තියෙන වස්තුවක් වගේ. එතකොට කළු පාටින් පෙන්눔 කරලා තිතක් මෙතන පෙන්වන්න කරලා තියෙන්නේ key frame එක ඔබගේ. ඒ වගේම චලිතයේ සිදුවන කාල සීමාව තමයි මේකේ ලකුණු කරන්න තියෙන්නේ. හරි. දැන් ඊළඟට මේ වස්තුව තෝරලා අපි චලිතයක් ලබා දෙන්න පෙර සාමාන්‍යයෙන් අනුගමනය කරනවා මේක සිම්බල් එකක් සංකේතයක් බවට පත් කරනවා. ඒතර සංකේතයක් බවට පත් කරන්න මේ වස්තුව තෝරලා
F8 යතුර ඔබන්න. ඔව්. එතකොට මේ F8 යතුර එබුවම ඔබට පෙන්නනවා convert to symbol කියන එක symbol 1. ඒක ඕකේ කරන්න. එච්චරයි. ඒතර symbol එකක් බවට පත් වුණා නම් මේ විදිහට ධන ලකුණක් වස්තුව මැද පෙන්වුම් කරනවා. හරි. දැන් අපි මේ කාල රාමුව මත යම්කිසි දුරක් කාල පරතරයක් අරගෙන කැමති පරතරයන් ගන්න පුළුවන්. ඔව් දැන් ඒක අපි සිම්බල් එකක් බවට පත් කරගත්තා. දැන් මේ කාල රාමුව මත යම් දුරක් මම කලින් කිව්වා වගේ 30ක් 40ක් වගේ අගයක් සීමාවක් තියෙන තැන මවුස් එකේ left click එක දීලා ස්ථානයක් ගන්න. හරි. key frame එකක් නම් ඒක ඇතුලේ බෝලයක් තියෙන්න ඕනේ අර මුල රාමුව වගේ. හරි. right. දැන් මේ අවසාන චලිත අවස්ථාව මම ලකුණු කරන්න යන්නේ. ඔව් දැන් mouse එකකින් අපි left click එකෙන් ස්ථානයක් තෝරගත්තා. ප්‍රවේශමෙන් select කරගත් එක මතම mouse එකේ දකුණු පැත්ත press කරන්න. ඔව් එතකොට එතන තියෙනවා insert keyframe. insert frame නෙමෙයි insert keyframe. එක ක්ලික් කරන්න. එතකොට අපිට පේනවා පරාසයක් පෙන්눔 කරනවා ඩොට් දෙකක් තියෙන. හරි. එතකොට මේ මුල් පිහිටීම දැන් තාම වස්තුව එතනමයි. මේ තියෙන්නේ අවසාන පිහිටීම තාම වස්තුව එතනමයි. එතකොට චලිතයක් වෙන්න නම් වස්තුව එක තැන තියෙන්න බෑනේ. එහෙනම් පළමු පිහිටීම ඒක හරි. දෙවන පිහිටීම mouse එකෙන් ක්ලික් කරලා ඒ වස්තුවේ පිහිටන්න ඕන අවසාන පිහිටීම තියන්න. අවසානයේදී ඉන්න ඕනේ මේ පැත්තේ. ඒ කියන්නේ චලනේ මේ පැත්තට වෙන්න. හරි. එහෙනම් දැන් අපි මේ දෙක ක්ලික් කරලා බැලුවොත් මුල අග. හරිද? right. ඊළඟට අපි කරන්න ඕනේ මේ හිස් අවකාශය තියෙන ඕනේ මේ කාලරාමු අතර. right. ඒ හිස් අවකාශය තුල mouse එක right click කරන්න දකුණු පැත්ත press කරන්න. ඔව් එතකොට අපිට පුළුවන් කම්පියුටර් එක විසින් නිර්මාණය කරනු ලබන රාමු ටික ගන්න. ඒකට අපි කියනවා motion twin රාමු. එහෙනම් ඒක select කරන්න. එහෙම select කරපුවම ඔබගේ කාර්ය නිවැරදි නම් ඊ තලයක් ලැබෙන්න ඕනේ. හරි. right. දැන් අපි යතුරු පූර්වයේ enter key එකේ බීමෙන් මේක ධාවනය කරලා බලන්න පුළුවන් චලිතය ආරම්භය සහ අවසානය අතර. දැන් බලන්න. right. එතකොට අපි ඇන්දේ key frame දෙකයි. නමුත් ඒ අතර රාමු සියල්ලම පරිගණකයේ විසින් නිර්මාණය කරනවා. එතකොට මේ ඊතලයෙන් මගින් නිර්මාණය වෙලා තියෙන එතන තියෙන්නේ twin රාමු. මෙන්න key frame එක මෙන්න අවසාන key frame එක. හරි. දැන් මේකටම අපි තවත් චලිතයක් එකතු කරනවා නම් තව දුරක් පාවිච්චි කරන්න පුළුවන්. දුර ලං වෙන්න වේගවත් වෙනවා. දුර ඈත් වෙන්න මන්දගාමී වෙනවා. අපි මේ වගේ දුරකින් බලමු ටිකක් වේගෙ එන right click කරා insert keyframe. ඒ කියන්නේ මෙතනින් පස්සේ චලිතේ කොහාටද යන්නේ? හරි. එහෙනම් අපි මේ වස්තුව ඊළඟ පිහිටීමට තියනවා. අපි තුන් මෙතනට එනවයි කියලා. හරි. එතකොට පිහිටීම් ටික හරියද බලන්න. මුල හරි keyframe මත ක්ලික් කරන්න. අග හරි තුන්වෙනි තැන. එහෙනම් ඒ දෙන්නගේ අතරත් twin රාමු ඕනේනේ. නැත්තම් මේම ගෙනිච්චම නිකන් පෙන්නන්නේ. තැන් දෙක විතරයි. එහෙනම් twin රාමු ඕන නම් right click කරා create motion twin. right. දැන් චලිත දෙකක් තිබෙනවා. ඔය විදිහට Tamanට කැමති විදිහට ඒ වස්තුවට චලිත කීපයක් මේ විදිහට insert keyframe. වස්තුව ගිහින් තියෙන අවශ්‍ය තැනකට twin රාමු දානවා. මේක තමයි ද්විමාන සජීවීකරණයේ තියෙන ඉතා සරලයි. එතකොට ඔබගේ නිර්මාණ ශක්තිය උපයෝගී කරගෙන තමයි තව මේකේ තියෙන අලුත් දේවල් ඉගෙන ගන්න තියෙන්නේ. ඔව්. එතකොට ඔයගලන්ට බලාපොරොත්තු වන විෂය යටතේ බලාපොරොත්තු වන දේ ඇවිල්ලා චලිතයක්
ක්‍රියාත්මක වෙන ආකාරය පැහැදිලි කිරීමක්. right. ඒතර තවත් එකක් අපිට අවශ්‍ය නම් insert keyframe. වස්තුවේ පිහිටීමක් ගිහින් තියෙනවා. twin රාමුවක් දානවා. ඒතර වස්තුව මේ විදිහට ස්ථාන 4කට යොමු වෙනවා. ඔව්. ඒ වගේම තවත් අපිට තව ඉදිරියට චලිත එකතු කරන්න පුළුවන්. right. ඉතින් ගිහිල්ලා right click insert keyframe. ඕනනම් චලිත දෙකක් එකපාරට දාන ක්‍රමයේ බැලුවොත්. ඒ කියන්නේ වස්තුව මෙතන තියෙන්නේ ඊළඟ පිහිටීම අපි ගමු මෙතනට මැදට එනවා කියලා. right. ඒ වගේම වස්තුව එතනට එනකොට ලොකු වෙන්නත් ඕනේ. ඒ කියන්නේ මෙතන ඉඳලා මෙතනට වස්තුව එන්නත් ඕනේ. මෙතන ඉඳලා මෙතනට එනකොට බෝලේ ලොකු වෙන්නත් ඕනේ. එතකොට අපි යාට මේ කී රාමුවට චලිත දෙකක් දෙනවා. දෙකක් දෙන්නේ කොහොමද? එකක් දැන් දීලා තියෙන තැනින් ප්‍රෙස් කරලා තියෙන්නේ. වස්තුව ලොකු කරන්නත් ඕනේ. එහෙනම් ලොකු කිරීමට අපි පාවිච්චි කරන ඕගලන්ගේ බලන්න tool list එකේ ඇති transform tool එක. මේක ගත්තම ඔබට පුළුවන් keyboard එකේ shift යතුරත් එක්ක විශාලනය කිරීමක් කරන්න. හරි. දැන් twin රාමු දාන්න බලන්න. right. එතකොට ඔබට චලිත පේන්නේ මේ විදිහට. right. පැහැදිලිද? මේ දෙන්න නිර්මාණ අපිට දේවල් කරන්න පුළුවන්. හරි. ඒතර මේවා තව දුරටත් අධ්‍යයනය කරනකොට මේ ක්‍රමයට හරියන්නේ නැහැ. අපි ඒ පාඨමාලාවක් මගින් මේවා අධ්‍යයනය කිරීම, පුහුණු වීම, ප්‍රොජෙක්ට්ස් විශාල ප්‍රමාණයක් කරපුවම තමයි අත්දැකීම් ලබා ගන්න පුළුවන්. ඔව් මම තව එක උදාහරණයක් බලමු. අකුරු වගේ දෙයකින් කරන්න පුළුවන් දෙයක්. අලුත් පිටුවක් මම ගන්නවා file new. මම මේකෙදී ටිකක් පළල වැඩි අවස්ථාවක් ගන්නවා. 800ක් 200ක් විතර වගේ දාමු. රාමුවේ වර්ණය අපි කළු පාට වගේ දාමු. right. මම මේකේ මොකරි අකුරු වචනයක් ටයිප් කරලා ඒ වචනේ වර්ණ වෙනස් වෙන විදිහට චලිතයක් හදන්න යන්නේ. එහෙනම් අපි ටෙක්ස්ට් ටූල් එක පාවිච්චි කරලා අපිට ඕන කරන වචනේ ටයිප් කරන්න පුළුවන්. එතකොට ටෙක්ස්ට් ටූල් එක පාවිච්චි කරනකොට ඔයාලට Word වල තියෙන ටූල් බාර් එක ඒ විදිහටම තියෙනවා. අකුරු වර්ගය තෝරගන්න පුළුවන්. අකුරු වල විශාලත්වය වැඩි කරගන්න පුළුවන්. right. මම මේක ගන්නවා. අකුරු වර්ණය දැනට මම මොකක් හරි පාටක් දැනට තියාගන්නම්. හරි. 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 වර්ණ වෙනස් වෙන්න. ඒතර දැන් නිල් පාටින් ඉඳලා තමයි වර්ණ වෙනස් වෙන්නේ. දැන් ඔබට ඕන නම් පුළුවන් මේකේ අකුරු වල පාටත් පසුබිමේ පාටේ ඉඳලම වෙනස් වෙන්න හදන්න. එතකොට ගොඩක් ලස්සනයි. එතකොට අර අඳුරේ ඉඳලා එළිය එනවා වගේ ගතියක් තියෙනවා. එතකොට ඒකට ප්‍රවේශම් වෙන්න ඕන. මොකද කළු පාට කරපුවම මුකුත් පේන්නේ නැති වෙන නිසා. අකුරු විශාලත්වය ඔබට වැඩි කරගන්න ඕන නම් transform tool එක නැවත පාවිච්චි කරලා විශාලත්වය වැඩි කරගන්න පුළුවන් මේ විදිහට. right. බලමු අපි මේකට අකුරු වලට කළු පාට යොදුවම මොකද වෙන්නේ? ප්‍රවේශමෙන් වැඩි කළු පාට. හරි. පේන්නේ නැහැ. දැන් අපි අකුරු ඒ උනට තියෙනවා. ඔව් පළවෙනි key frame එක තියෙනවා. දැන් අපි චලිත දෙන්න කලින් අපි කරන්න ඕන දේ තමයි මේක symbol එකක් බවට පත් කරන්න ඕනේ. මොකක්ද ඔබනේ යතුර F8. convert to symbol. හරි. right. දැන් අපි චලිතයක් දෙමු. අපි ගමු 15ක් විතර වගේ. right. ඒ කියන්නේ right click කරා insert keyframe. ඔව්.
ඒ කියන්නේ දැන් මෙතනදී කළු පාටයි මෙතනට එනකොට මට ඕනේ රතු පාට වෙන්න. එහෙමනම් මේ තැනදී අකුරු වලට රතු දා ගන්න ඕනේ. එතකොට අකුරු වලට රතු දා ගන්න යටින් කලර් ටූල් එක ඕනේ. එතකොට කලර් ටූල් එක ඕනේ. එනකොට මේ කී ෆ්‍රේම් එක උඩ වරක් ක්ලික් කරලානේ තියෙන්නේ. අකුරු උඩත් වරක් ක්ලික් කරන්න. එතකොට ඔබට පෙනේ කලර් කියලා. හරි. right. ඒක යටතේ ගන්න අපි ගමු ඇල්ෆා තියෙනවා, ඇඩ්වාන්ස් තියෙනවා, ටින්ට් තියෙනවා, බ්‍රයිට්නස් තියෙනවා. ටින්ට් එක ගමු පාට කරන්න පාවිච්චි කරන්නේ අපි ටින්ට් කියන වචනේ. හරි. දැන් මේ ටින්ට් එක යටතේ වාට ඒ ඕන පාට මෙතන හදන්න පුළුවන්. ටින්ට් කියන එක තෝරගෙන රයිට් මේක ක්ලික් කරලා අපි ගමු ඉස්සලා රතු පාටට එන්න ඕනේ කියලා. රයිට්. රතු පාට ගතිය මදි වගේ නම් මේකෙන් වැඩි කරගන්න. පොසිටිව් කරන්න. හරි. දැන් අපි ආරම්භක අකුරු කළු පාටයි. අවසාන පිහිටීම විදිහට හිතන ස්ථානය රතු පාටයි. හරි. එහෙනම් ට්වින් රාමුවක් දාමු මේ දෙන්නගේ අතර. right click create twin motion. right. දැන් එන්ටර් කරලා ඒ කොටස බලන්න අඳුරේ ඉඳලා රතු පාටට එනවා අකුරු. ඔව් control enter ගැහුවම නම් full screen ගන්න පුළුවන්. දැන් මේකට අපි ආපහු කතරෙන් අයින් කරගන්න. හරි. දැන් ওই විදිහට අපි ස්ථාන කීපයක් right click insert keyframe. right. අකුරු උඩ ක්ලික් කරනවා. තුන්වෙනි ස්ථානයේදී වර්ණය. අපි තුමු මේක කහ පාට වෙන්න ඕනේ කියලා. අපි වර්ණ කීපයක් එකතු කරමු. right. twin රාමු දාන right click කරලා. 45 දී ආපහු right click කරලා insert keyframe. අපි වස්තුවට අකුරු වලට දෙමු තවත් පාටක්. right click twin motion. තව එකක් ගමු. right click insert keyframe. right. එතනදී අපි අකුරු වල උඩ click කරන්න පාට පේන්න. හරි. මෙතන අපි ගමු ගත්තේ නැති පාට රෝස පාට වගේ. හරි. right click twin motion. හරි. ආයි තව එකක් ගමු. කීපයක් දාමු අපි බලන්න. හරි. insert keyframe. පුරුදු වෙන්න. හරි. අකුරු උඩ ක්ලික් කරන්න. right. පාටක් ආයෙ එකතු කරන්න. right. right click create twin motion. තව දාමු. තව අලංකාරයි. හරි. insert keyframe. අපි ආයෙ ඕනනම් අවසානයේට අකුරු අඳුරු වෙන්න සලස්සන්නත් පුළුවන්. නැත්නම් වෙන පාටක් දාන්නත් පුළුවන්. සුදු. right click motion. හරි. දැන් ඔබගේ නිර්මාණය එන්ටර් කරලා බලන්න. හරි. ඕනනම් control enter එක ගහලා බලන්න. තමයි මේ අර චලිත මගින් අපි සිදු කරන දේවල්. ඒතකොට මේකේ චලිතයේ විදිහට අරගෙන තියෙන්නේ වර්ණය වෙනස් වෙන්න තමයි. නමුත් අකුරු කොහෙටවත් එහාට මෙහාට යන්නේ නැහැ. දැන් ඔබට ඕනේ නම් මේක හැදුවට පස්සේ අකුරු එහාට මෙහාට යන්න උනත් හදා ගන්න පුළුවන්. ඒ ක්‍රමය කරන්න තියෙන්නේ ඔබට මෙච්චරයි. ඒ කියන්නේ එහාට මෙහාට යන ගමන් අකුරු පොඩි වෙනවා, ලොකු වෙනවා, මොකක් හරි වෙන ගමන්. right. චලිත දෙකක් දෙන්න පුළුවන් කිව්වනේ. ඒතකොට ඒවා දෙන්න පුළුවන් හැම වෙලාවෙම මේ key frame එක තෝරලා. right. මෙතන තෝරලා අපිට ඕන නම් අකුරු වලට මොකක් හරි පොඩි ගමනක් දෙන්න පුළුවන්. එතකොට ඔබ මේක තියෙන තැනින් සමහරලාට පොඩ්ඩක් අපි වෙනස් කිරීමක් කරමු මේ වගේ. හරි. ඒ වගේම අපි අකුරු පොඩ්ඩක් පොඩි කරමු. හරි. දැන් ඒ තුල බලන්න අලුත් ක්‍රියාව කොහොමද කියලා. right. එතකොට චලිතයේ සමග කල එකත් වෙනස් වෙනවා. මෙතනදිත් අපි එවැනි ක්‍රියාවකට යම් බලන්න. ඉහළ ධාරයට අපි ගමු අකුරු. ක්‍රමානුකූලව පොඩි කරමු. right. දැන් බලන්න චලිත දෙකම එකතු කරලා පල්ලෙහාට යනවා උඩට යනවා. හරි.
ඔය විදිහට ඔබට ඒකට අලුත් දේවල් එකතු කරගන්න පුළුවන්. right. අකුරු නොපෙනී යනවා වගේ චූටියට ගියා. ඊළඟ එකේ තිරෙන් එළියටම විශාලණය වෙලා යන්න. ඊළඟ එකේ නැවත කුඩා තත්ත්වයට ගේන්න. right. නැවත තිබූ තත්ත්වයට එනවා. right. මේ විදිහට බලන්න නිර්මාණය. හරි. ඔයගේ විවිධ නිර්මාණ තව කරන්න පුළුවන්. සමහරවිට ඔය අකුරට එක එක ක්‍රියාවන් නිර්මාණය වෙන්න හදන්න පුළුවන්. ඒවා අපි පාඨමාලාවකදී තමයි අධ්‍යයනය කරන්න ඕනේ. මේක තමයි අපි ද්විමාන සජීවීකරණයට පාවිච්චි කරන්නේ. හරි. හරි. එතකොට ඒවා කරලා බලන්න. තව ආසා හිතෙන ඒවා තියෙනවා නම් ඒවා අපි බලමු වෙලාව තියෙන විදිහට කරන්න. නැත්නම් අපි 3D animation මේ පාඨමාලාවකින් එහෙම නැත්නම් ඔය 2D animation web designing වලටත් අපි මේවා එකතු කරනවා. web designing වගේ පාඨමාලාවලදී ඒවා අධ්‍යයනය කරන්නත් පුළුවන්. හරි. right. එහෙමනම් මම නැවත තව කොටසකින් හමු වෙන්නම්. තවත් පාඩම් වල අඩුපාඩුකම් තියෙන තැන් වලින් පුහුණු කිරීම වලට. එහෙමනම් නතර වෙනවා. ඔබ සැමට සුබ දවසක්.